समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमक्कदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कोनुहासो किमानंदो निच्चं पज्जलिते सति अंधकारेण ओनद्धा पदीपन्न गवेස්සත कारुणिक श्रद्धाकामी पिंगතුනි මේ සන්ධ්‍යායාමයේත් අපේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ තථාගත ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරපු දහම් කරුණක් ඉගෙන ගන්න. අද පින්කම සිත කරන්නේ අපේ සහෝයුරෙක් කල්යාණ මිත්‍රෙක් වන තාරක රාජපක්ෂ අයියාගේ ආරාධනයෙන්. එතුමා ඊයේ දවසේ ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ මහා සංඝ රත්නයට දානය පූජා කිරීම කටයුතු සිදු කළා. ප්‍රධාන අරමුණ උනේ ඊයේ දවසේ පුණ්‍ය කර්මයේත් අද මේ සිද්ධ කරන පුණ්‍ය කර්මයේත් තමන්ගේ ආදරණීය බිරිඳ ශිහෝ සතෝ මහත්මියගේ ඒ සොහොයුරියගේ ජන්මදිනය ඊයට යෙදී තිබුණේ. එතුමියට ආශිර්වාද කරන්නත් ආදරණීය දරුවෝ තුන්දෙනා ආනොන් හීරෝ සහ දන් ඒ දරුවෝ තුන්දෙනාට ආශිර්වාද කරන්නත් විශේෂයෙන්ම ශිහෝ සතෝ මහත්මියගේ ආදරණීය අම්මා තාත්තා ජපන් ජාතික මව්පියෝ ඒ ආදරණීය අම්මා තාත්තටත් ආශිර්වාද කිරීම ඇයගේ උපන්දිනය වෙනුවෙන් සිද්ධ කරන මේ උතුම් පින්කමේ මූලික අරමුණු අතර තිබෙනවා. තාරක රාජපක්ෂ අයියා වගේම ඒ සොහොයුරියත් අප මේ රටට වැඩම කරාට පස්සේදී බොහෝ සෙයින් උපකාරවත් වුණු ඉතාම ශ්‍රද්ධාවන්ත ගුණගරුක දෙපළක්. විශේෂයෙන්ම තාරක අයියාගේ ආරාධනය තමයි ප්‍රධානම හේතුව වුණේ අප මේ රටට වැඩම කරලා මේ රටේ භාෂා අධ්‍යයනය සිද්ධ කරන්නට. ඉතින් ඒ සොහොයුරාගේ ආදරණීය බිරිඳටත් ආශිර්වාද කරමින් එතුමියගේ ජන්මදිනය වෙනුවෙන් මේ සද්ධර්ම දේශනාව සිද්ධ කරනවා. ඔබ හැම දෙනාගේමත් ධර්මාවබෝධය වැඩි දියුණු කරගන්නට උපකාරයක් ලෙස භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කිනි 11කින් නිතර දැවෙද්දී මොන හිනාවක්ද මොන සතුටක්ද කියලා. කෝනුහාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති. නිතරම ගිනි 11කින් අපි දැවෙනවා, පිච්චෙනවා. ඉතින් එහෙම ඉඳිද්දී කොහොමද සතුට වෙන්නේ? කොහොමද අපි සිනාසෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ අපෙන් විමසන ප්‍රශ්නයක්. අන්ධකාරයේම ඉන්නද කල්පනාව? අන්ධකාරයේම ඉන්නද සූදානම? ආලෝකයක් හොයන්නේ නැද්ද කියලා. මේ ප්‍රශ්නය අපි හැමෝගෙම අහපු ප්‍රශ්නයක් බුදුහාමුදුරුවෝ. හැබැයි මේ ගාථාව මේ ධර්ම කාරණාව දේශනා කරන්න හේතු වුණු කතාවක් තියෙනවා. සවැත් නුවර
හිටියා විසා කියලා මහා උපාසිකාවක්. ඇයට යාළුවෝ ඉඳලා තියෙනවා 500ක්. සවැත් නුවර කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් වැඩ ඉඳපු සාවත්තියන් විහෙරති ජේතවනේ කියලා අපි නිතර සූත්‍රවල අහන්නේ. සවැත් නුවර තමයි ජේතවනාරාමයේ තිබුණේ. බුදුහාමුදුරුවෝ වැඩිම කාලයක් වැඩ ඉඳපු නගරය ಭಾರತයේ වෙළඳ නගරයක්. බොහෝ සිටුවරු ව්‍යාපාරිකයෝ එහි ජීවත් වුණා. විශාල ජනගහනයක් හිටියා කියලා තමයි අට කතාවල තියෙන්නේ. මගේ මතක විදියට අට කතාවල තියෙන තොරතුරු අනුව කෝටි 7ක ජනගහනයක් සවැත් නුවර ඇසුරු කරගෙන ඒ කලාපයේ ජීවත් වුණා කියලා තියෙනවා. ඒ බෞද්ධ සාහිත්‍යයේ එන තොරතුරු. සාවත්තියේ ඉඳපෝ ව්‍යාපාරික නේද? ව්‍යාපාරික පවුලක කෙනෙක් විසා මහ උපාසිකාව. ඉතින් ඇයට යාළුවෝ 500ක් ඉඳීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ව්‍යාපාරික පවුල්වල අය එහෙම මිත්‍රත්වයන් පවත්වනවා. ඒ 500 දෙනා ගැන කියනවා ඔව් සවැත් නුවර කුලපුතුන්ගේ බිරිඳෝය. මේ හැම දෙනාම සවැත් නුවර ලොකුම පවුල්වල මහාසාර පවුල්වල ඒ ගෘහපතියන්ගේ බිරින්දෑවරු. මේ සවැත් නුවර මම ඔබට සඳහන් කළානේ වෙළඳ නගරයක්. වෙළඳ නගරයක බොහෝ දේවල් තියෙනවා. වෙළඳ නගරයක බොහෝ දේවල් තියෙනවා. දැන් අපි අපේ කාගෙත් වෙළඳ නගරය අපේ රටේ තියෙන ලංකාවේ කොළඹ. ඒ වෙළඳ නගරයෙහි මොනවද නැත්තේ? ආහාර පාන විකුණන තැන්වල ඉඳලා මනුස්ස ශරීර විකුණන තැන් දක්වා ගණිකා මඩම් දක්වා සියල්ල වෙළඳ නගරයක තියෙනවා. ඒක අතීතෙත් එහෙමයි. ඒක වර්තමානෙත් එහෙමයි. ඒ වෙළඳාමත් එක්ක ගැට ගැහුණු වෙළඳ සංස්කෘතිය. ඉතින් සවැත් නුවරත් භාග්‍යවතුන් වහන්සේගේ ජේතවනාරාමෙත් තිබෙන භාග්‍යවතුන් වහන්සේත් වැඩ වාසය කරනවා. නමුත් මේ වෙළඳ නගරයක් මෙහි ස්ථිරව ජීවත් වෙන මහා ජනකායක් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෝ එවැනි සමාජ පැලැන්තියක් වගේම මේ නගරයට යන නිතර වෙළඳාමට එන විශාල පිරිසකුත් ඉන්නවා. මොකද සමහර සූත්‍ර දේශනා අපිට හමු වෙනවා බුදුරජාණන් වහන්සේ ගාවට සමහර ව්‍යාපාරිකයෝ එන්නේ වෙන නගරවල ඉඳලා ඇවිල්ලා ව්‍යාපාර කටයුතු දවල් දවසේ සිද්ධ කරලා සන්ධ්‍යා යාමේ ඔවුන් ඒ සවැත් නුවර ඉන්න යාළුවන්ගෙන් අහනවා අද සන්ධ්‍යා යාමේ ගිහිල්ලා කතා කරන්න සාකච්ඡාවක් කරන්න හොඳ මහාන බමුණෝ නැද්ද කාගේ ගාවටද යන්න ඕන. එහෙම කිව්වම සමහර අය භාග්‍යවතුන් වහන්සේ ගාවට අපේ බුදුහාමුදුරුවෝ ගාවට සමහර ව්‍යාපාරිකයෝ යවලා තියෙනවා ඔබ ගිහින් බුදුහාමුදුරුවෝ හමු වෙන්න. සවැත් නුවර අසුවල් ආරාමේ උන්වහන්සේ වැඩ ඉන්නවා කියලා. දැන් මේ සවැත් නුවර තිබුණු ඒ වෙළඳ සංස්කෘතියත් එක්ක එහි තිබිලා තියෙනවා සතියක් පුරා බොන උත්සවයක්. ඉන්දියාව කියන්නේ ඉතින් අදටත් විවිධ සැනකෙළි තියෙන මාසෙකට වතාවක් මොකක් හරි
ප්‍රධාන පෙළේ මුළු රටම සම්බන්ධ වෙන උත්සවයක් තියෙන රටක්නේ. අපේ එහෙම තියෙන්නේ මුළු රටම සම්බන්ධ වෙන ආගමික දිනයක්. වෙසක් පොසොන් ඇසල නිකිනි බිනර මේ විදියට පොහොය. හැබැයි ඉන්දියාව වෙනස්. ඔවුන්ට විවිධ උත්සව තියෙනවා වසරේ මාස 12. ඒවට මුළු රටම සම්බන්ධ වෙනවා. ඉතින් මේ කාලේ තිබිලා තියෙනවා සතියක් පුරාම සුරා ක්‍රීඩා, සුරාව බීලා සතුටු වෙන, විනෝද වෙන, ක්‍රීඩා කරන සංස්කෘතියක් තිබිලා තියෙනවා. ඇතැම් මිනිස්සු රාබී ඒ සතිය අතර නොයෙක් කෙලිසෙල්ලම් පා විනෝදයෙන් කල්යවත්. ඒ සුරා කෙලිය රාසොඳුන්ට පමණක් සීමා වූවකි. හැබැයි මේකට එන්න පුළුවන් කාටද? අඛණ්ඩව රාබොන අයට. එතකොට සමහර කාන්තාවෝ මේ උත්සවයේදී සුරාව බීලා ඒ උත්සවයට සම්බන්ධ වෙන අවස්ථා තිබිලා තියෙනවා. දෙගොල්ලම සතුටු වෙලා තියෙනවා. ඔන්න ඒ වෙලාවේ මේ සතිය තුල විසා කියන මහ උපාසිකාවට ඕන වුණා භාග්‍යවතුන් වහන්සේ දකින්ට යන්න. ඇය ඒකට සූදානම් වෙන බව දැනගෙන ඇයගේ යෙහෙලියු ටිකක් මල් සුවඳ පැන් මේවා අරගෙන සූදානම් වුණා යන්න. හැබැයි ඔවුන් සූදානම් වෙති ඒ කලමන අතර හංගගෙන ගියා සුරාවත්. ඊට පස්සේදී ඔවුන් මළුවෙන් පිටතට ගිහිල්ලා ඒවා බීලා පන්සලට ඇතුළු වුණා. ටික වෙලාවක් යනකොට අර කාන්තාව අතරින් සමහර අය අත්පොලසම් දෙන්න, මහා හඬින් hina වෙන්න, සින්දු කියන්න, වැටිලා නිදා ගන්න, මේ ආදී විවිධ දේවල් පන්සල තුල මේ කාන්තාව 500 සිද්ධ කරන්න ගත්තා. ගී කියන්න, උසුළු විසුළු කරන්න. එතකොට මේක දැකලා ඉඳපු පිරිස පුදුමයටපත් වුණා. මේ මොකද්ද මේ උනේ? විසා මහ උපාසිකාවත් මේ තමන්ගේ යෙහෙලියන්ගේ ලැජ්ජාවක් බයක් නැති මේ අශීලාචාර හැසිරීම දැකලා පුදුම නොසන්සුන් වුණා. කලබලයටපත් වුණා. ඇයි එක්කරන් ආවේ යන්නේ? අනිත් අය තනිමාරෙන් අහන්න නැතිනේ. මේව ටික අරගෙන ආවේ ඇයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ කලබල වුණේ නැහැ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ වෙරි මත හිඳනකම් ඉඳ දුන්නා. ඔන්න පැය කීපයක් ගියාට පස්සේ ඔවුන්ගේ වෙරි මත ටික හිඳිලා ගිහිල්ලා ඒගොල්ලෝ සාමාන්‍ය තත්ත්වයට ආවා. පියවිසිහියට ආවා. ඊට පස්සේ පණ යන්න ලැජ්ජයි ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට හරිම ලැජ්ජාවක්. ඒගොල්ලෝ බිම බලාගෙන බුදුහාමුදුරුවෝ ගාව ඉන්නවා. බුදුහාමුදුරුවෝ ඒගොල්ලන්ට කතා කරා. බුදුහාමුදුරුවෝ ඒගොල්ලන්ට කතා කරා. අපිට ඒකෙන් ඉගෙන ගන්න තියෙනවා අපේ බුදුහාමුදුරුවන්ගෙන් දෙයක්. ගොඩාක් වෙලාවට අපේ විශ්වාසයක් තියෙනවා පන්සලට අපි එන්න දෙන්නේ හොඳ අයට විතරයි කියලා. නේද? පන්සලට අපි එන්න දෙන්නේ බොන්නේ නැති,
නොබී එන එහෙම අවුත් එහෙම අපි යක්ෂාරූඪ වෙලා කේන්ති අරගෙන එම විවිධ ප්‍රශ්න ගැටුම් ඇති වෙන අවස්ථාවල් තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ හිතපු විදිය කවුරු හරි කෙනෙක් එවැනි අශීලාචාර තත්ත්වයට පත් වෙලා පන්සලට ආවත් බුදුහාමුදුරුවෝ එයින් කලබල වෙලා ඔවුන්ට ඔවුන් පලවා හරින්න හෝ ඔවුන්ට එරෙහිව හිංසාකාරී ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන්න හෝ තමන්ගේ ශ්‍රාවකයෝ මෙහෙයවල නැහැ. ඒක මහා දියුණු තත්ත්වයක්. මම වුණත් කොහොම හැසිරෙයිද 500ක් කාන්තාවෝ නෙමෙයි පිරිමි හෝ කවුරු හරි පන්සලට බීගෙන ආවොත් කියලා මට තාම ඒක ගැන මේ හිතන්නවත් අවස්ථාවක් ලැබිලා නැහැ. හැබැයි එහෙම අත්දැකීමක් ජීවිතේ ලැබුණොත් මම දන්නවා පළවෙනියටම දැන් මගේ මනසට එන්නේ බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ කොහොමද හැසිරුනේ කියන එක. බුදුහාමුදුරුවෝ කොයි විදියටද ඒ වගේ අත්දැකීමකදී හැසිරුනේ? අපි ඒක ඉගෙන ගන්නවා. මොකද අපි අපේ කුසලසිත අවුල් කරගන්න ඕන නැහැ කවුරු හරි දීලා හිටියට. ඒක ඒගොල්ලෝගේ ප්‍රශ්නය. ඒගොල්ලෝ බාධාකාරීව කරදරකාරී ලෙස හැසිරෙනවා නම් පන්සලේදී ඒක ඒගොල්ලෝ පත් වෙලා ඉන්න විකෘතිය නිසා වෙච්ච දෙයක්. ඒ විකෘතිය සදාකාලික එකක් නෙමෙයි ඒගොල්ලෝගේ. බීපු මිනිහෙකුගේ විකෘතිය කියන එක සදාකාලික නෑ. එහෙනම් මිනිස්සු ජීවිතේ එක දවසක් බොයිනේ. ඒක යම් කෙටි වෙලාවක් පවතින මත්ගතියක්. ඒක සාමාන්‍ය අතටපත් වෙනකන් කියවයි hina වෙයි විකාර කරයි විවිධ දේවල් වෙයි. ඒත් අපිට බුදුහාමුදුරුවෝ දීපු ආදර්ශය මෙතනින් ඉගෙන ගන්න ඕන. ඒ බීලා විකෘති වෙලා ඉන්න මිනිස්සයා එක්ක ගැටෙනව වෙනුවට එයාව පියවි තත්වයට එනකම් අපිට ඉවසීමක් ඇති කරගත්තොත් අපට පුළුවන් වේ යාලට කතා කරන්න. මම හිතනවා බුදුහාමුදුරුවෝ ඒ සංයමය උන්වහන්සේගේ උතුම් නික්ලේශී මනස තුල කොහොමද තියෙන එකක්. අමුතු වෑයමක් වීරයක් භාග්‍යවතුන් වහන්සේට අවශ්‍ය වෙන්නේ නැහැ. උන්වහන්සේ සංයමයෙන් දකින්න නැති ඔවුන් තුල තියෙන කුසලය, ඔවුන් තුල තියෙන පින මේ දේශනාවේ සඳහන් වෙනවා. ඔවුන් සෝවාන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණා කියලා. භාග්‍යවතුන් වහන්සේගේ මඟ පෙන්වීම හුම්කම් දීලා වෙරි හිඳුනට පස්සේ ඒ කියන්නේ ඕනම කෙනෙක් ඇතුලේ ඒ අවබෝධයට පත් කරගත හැකි කෙනා ඉන්නවා. හරි ගුරුවරයාට මුණ ගැහෙන තාක්කල් එයා අවදි වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි මඟ පෙන්වන්නා මුණ ගැහිච්ච ගමන් අර ඇතුලේ ඉන්න යහපත් කෙනා ඒ අවබෝධයේ මූලයන් අවදි වෙනවා. ඉතින් අපිට එවැනි කුසලයක් කෙනෙකුට තියෙනවා කියලා දකින්න නුවණක් නැතිකමත් අපි හදාගත්තු අපේ සංස්කෘතික සීමා තියෙනවා. ඒවත් නිසා තමයි අපි ගොඩක් වෙලාවට ගැටෙන්නේ. මා ඉල්ලා සිටිනවා පන්සලට එන
99කට වඩා අය පන්සලට එන්නේ කොහොමද? පන්සලට ගැලපෙන ඇඳුම් ඇඳලා, පන්සලට ගැලපෙන ඇවතුම් පැවතුම් ඇතුව. නමුත් අපි තේරුම් ගන්න ඕන ඒ අතරේ යම්කිසි කෙනෙක් සමහර වෙලාවට පන්සලට ගැලපෙන්නේ නැති ඇඳුමක් ඇඳන් එන්න පුළුවන්. සමහර වෙලාවට ඒ වෙලාවට අපි කරන්න ඕන දේ කේන්ති අරන් දත් මිටි කාගෙන යත් එක්ක රණ්ඩු වෙන එකට වඩා කතා කරන එක. මොකද එයා පන්සලට එන්න කැමැත්තක් තියෙනවා. ඒ හින්දානේ ඇවිල්ලා තියෙන්නේ. ඇඳන් ආපු ඇඳුමේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒක ආධ්‍යාත්මික ජීවිතයක් ගෙවන අය ඉන්න තැනකට සුදුසු විදියට ඇඳපු ඇඳුමක් නොවෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා අපි පළමු දවසේම අපේ දරුණු ප්‍රතිචාරයට අපි යනවා කියන්නේ එයාට සමහර විට එයා වෙනස් කරගන්න තියෙන අවස්ථාව අපි අහිමි කරගත්තා වෙන්න පුළුවන්. එයාට මඟ පෙන්වන්න තියෙන අවස්ථාව අපි අහිමි කරගත්තා වෙන්න පුළුවන්. ඉතින් නිතර පන්සල් එන කෙනෙක් එහෙම ඇඳුමක් ඇඳන් එනවා නම් ඒකේ අදහසම පන්සලේ ධර්මය උගන්වන හාමුදුරුවෝ සහ ඒ පන්සලේ නිතර ඒ කටයුතු වල යෙදෙන පිරිස ඒ ආපු කෙනාට යම්කිසි ආකාරයකට ප්‍රඥාවක් උපදව ගන්න උදව් කරන්නත් අසමත් වෙලා කියන එකනේ. නිතර එන කෙනෙක් නිතරම එන්නේ එහෙමනම් මම මේ කියන්නේ ලස්සනට ඇඳලා එන්න එපා කියන එකක් නෙමෙයි. පන්සලට එනකොට මේ ලස්සනට ඇඳලා එන්න බෑ නෑ. ලැජ්ජාව බය රැකෙන විදියට ඇඳලා එන එක. විලිබිය රැකෙන විදියට ඇඳලා එන එක. එහෙමයි කියලා පටාචාරාව ආවේ මානසික විකෘතිතාවයකට පත්වෙච්ච වෙලාවක. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ ඇයගේ තත්වය ඇතුලේ පන්සලට ගන්න එපා ගේට්ටුවෙන් එළියට විසික් කරන්න කිව්වේ නැහැ. එහෙම මානසික විකෘතිතාවයකින් පෙළෙන කෙනෙක් තමන්ගේ සියල්ල නැති වෙලා එයාට මේ ලස්සනට කොණ්ඩ පීරගෙන හොඳම ඇඳුම් ඇඳලා සුදු ඇඳුම් හොයාගෙන ඒ වැඳන් එන්න බැරි වෙන්න පුළුවන්. කෙහෙ කඩාගෙන එන්න පුළුවන් පන්සලට. ඔළුවේ තියෙන ප්‍රශ්නයක්. ඉතින් බුදුහාමුදුරුවෝ එහෙම ආපු ඇඟේ ඇඳුමක් නැතුව පන්සලට දුවගෙන ආපු පටාචාරාවට කිව්වේ නැගණිය ඉස්සෙල්ලම ඔබ සිහිය ඇති කරගන්න. ඒ සිහිය පිහිටුවගත්ත උත්තමය අතර ඉඳපු පරම උතුමා වෙච්ච බුදුහාමුදුරුවන්ගේ වචනයම ඇතිවි. ඇය පියවිසියට එන්න ඇට ලැජ්ජා හිතුණා. ඇය ලැජ්ජාවෙන් වටපිට බලනකොට ළඟ හිටපු කාන්තාවක් ඇයට රෙදි කඩක් දෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඇයට මඟ පෙන්වනවා. ඇය රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. රහත් තෙරණින් වහන්සේ නමක් බවට පත් වෙනවා. එනිසා අපිට බුදුහාමුදුරුවෝ ඒ වගේ ප්‍රශ්නවලදී ඒ වගේ විශේෂිත හැසිරීම් වලදී පුද්ගලයන් පිරිමින්ගේ කාන්තාවන්ගේ හැසිරීම් වලදී කටයුතු කරපු ආකාරය ගැන අපිට දැනුමක් තියෙන්න ඕන. නැත්තම් අපි අපේ ධර්මයෙන් යහපතක් කරන්න පුළුවන් සහ වෙන්න පුළුවන් අයට එයාගේ ඇඳුම මත පදනම් වෙලා එයාගේ වෙලාවේ තියෙන මානසික තත්වයට අපි එරෙහි වෙලා අර ධර්මය අහිමි වෙන්න පුළුවන්. ඒක වෙන්න දෙන්න හොඳ නැහැ. ඒ වගේ අවස්ථාවක් දැක්කම අපේ බෞද්ධයෝ ටිකක් සංයමයෙන් කටයුතු කරන්න ඕන.
මොකද ආමුදුරුවන්ටත් වඩා එවැනි වෙලාවකදී ඔය නිතරම පන්සලට එන අය කේන්ති අරන් කලබල වෙලා කෑකෝ ගහලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන වෙලාවල් අපි දැකලා තියෙනවා. එහෙම කරන්න එපා. අපි කරන්න ඕනේ වගේ අයත් එක්ක කතා කරන එක. කතා කරලා කියලා දෙන එක. පන්සලට පැමිණීම අගය කරන්න ඕන. බණහඬ එන්න හිතපු එක අගය කරන්න ඕන. ඊට පස්සේ කියලා දෙන්න ඕන. මෙහි විනයට ගැලපෙන ඇඳුමක් තෝරගමු කියලා. මොකද අපි කවුරුත් ඒ අදාළ තැනකට යනකොට ඊට අදාළ ඇඳුමක් නේ අඳින්නේ. ඔයත් ගෙදර ඉන්න ඇඳුම් පිටින් යන්නේ නැහනේ වෙඩින් එකකට යනකොට. ගෙදර ඇඳන් ඉන්න ඇඳුම පිටින් යන්නේ නැහැ වෙඩින් එකකට. මල ගෙදරකට. ඒ වගේ එක තමයි ඉතින් පන්සලට යනකොටත් එතනට ගැලපෙන, එතනට ගෞරවයක් හම්බ වෙන, එතනට අගෞරවයක් නොවන ඇඳුමක් ඉඳන් යන්න ඉගෙන ගන්න. ඒක මේ කාටත් පුරුදු වෙන්න පුළුවන් දෙයක්. ඒක කාටත් මේ මහා ආයාසයක් ඕනේ නැති බොරු ලිබරල් අදහස් ඔළුවේ දාගෙන නැහැ කොහොම ගියත් මොකද බුදුහාමුදුරුවෝ මොනවද කිව්වේ ඒ කර නිකන් අභියෝග කරන්න යන අය කියන්නේ වෙනම කට්ටියක්. හැබැයි ඔළුව නරක් වෙලා තමන්ගේ ළමයෙකුට මොකක් හරි වෙලා තමන්ගේ පෞල් ජීවිතේ මොකක් හරි වෙලා ඔළුව නරක් වෙලා පන්සලට ඇවිල්ලා බෝගහ ගාව කල්පනා කර ඉන්න අය අපි දැකලා තියෙනවානේ. ඒ වගේ වෙලාවල් වලදී අනුකම්පා කිරීම. ඒ වගේ වෙලාවල් වලදී එයාට ඒ තියෙන ප්‍රශ්නෙට පිළිහිටවීම අපි කළ යුතුයි. අර කාරණා එක්ක ගැටෙනවට වඩා පසුව කියලා තියෙන්න. ඒ දෙකම අපි තේරුම් ගන්න ඕන. ඉතින් මේ කාන්තාවන්ට මේ 500 දෙනා ඒගොල්ලෝ බීලා විකාර කරමින් විහිළු කරමින් නටමින් hina වෙමින් අපුඩි ගහමින් සමහරු වැටිලා නිදා ගනිමින් පන්සලේ පැය ගාණක් ගත කරන්නේ ඉතින් 500ක් නේ. හැබැයි බුදුහාමුදුරුවෝ ඒගොල්ලොන්ට සාමාන්‍ය සිහිය ආවට පස්සේදී ඇහුවා ඔයගොල්ලෝ ගින්දර 11කින් නිතර පිච්චෙනවනේ. මොනවද ගින්දර 11? පළවෙනි ගින්දර තමයි රාගය. ඇලීම නිසා ඔයගොල්ලෝ පිච්චෙනව නේද? ඇලීම නිසා. ඔබ ඇලීම නිසා පිච්චෙනවද නැද්ද? සැමියාට, බිරිඳට, දරුවන්ට, අම්මා තාත්තට, බලයට, ධනයට, කීර්තියට මේ හැම දෙයකටම හැලිලා ඉන්න අපි ඒ දේ ලබා ගන්නකම් පිච්චෙන්නේ නැද්ද? ලබා ගත්තට පස්සේ පිච්චෙන්නේ නැද්ද? ඇතුලෙන් දැවෙන්නේ නැද්ද? පිච්චෙනවා. බුදුහාමුදුරුවෝ කාන්තාවන්ගෙන් ඇහුවේ ඔයගොල්ලෝ ඇතුලෙන් පිච්චෙනව නේද? මොකද ඒ වෙලාවේ බීලා නටමින් හිටියට ඒ කාන්තාව කොච්චරනම් තමන්ගේ සැමියා නිසා පිච්චෙන විඳවන අය වෙන්න ඇද්ද නේද? තමන්ගේ සැමියා නිසා කොච්චර විඳවනවද ඒගොල්ලෝ? තමන්ගේ දරුවෝ නිසා කොච්චර විඳවන අය වෙන්න ඇද්ද? තමන්ගේ හීන බිඳ වැටිලා මොන තරම් පිච්චෙන අය වෙන්න ඇද්ද? ඒගොල්ලෝගෙන් මේ ප්‍රශ්නේ අහනකොට ඔයගොල්ලෝ පිච්චි නේද ඇතුලෙන් ඉන්නේ කියලා. ඔයගොල්ලෝ ඇලිලා ඉන්න ආදරය කරන හැම තැනකම ඔයගොල්ලෝ විඳවනව නේද කියලා ප්‍රශ්නේ අහුවම මං හිතනවා ඒ අය සෝතාපන්න මාර්ගයට පිළිපන්නට ඇති කියලා අනිවාර්යෙන්ම. මොකද ඒ වගේ ප්‍රශ්නයක් අහුවම අතුල අවදි වෙනවා. පිච්චි නේද ඉන්නේ කියලා අහුවම.
මොකද පිච්චි ඉන්න අතෘප්තියෙන් අසතුටෙන් ඉන්න අය තමයි මොකකින් හරි සතුට හොයන්න පටන් ගන්නෙ. මොකකින් හරි සතුට තියනවා කියලා වෙළඳ පොලේ කියන ඕන එකකින් සතුට හොයන්නේ සතුට ඇතුලේ නැති හින්දා. සතුට අහිමි වෙලා තියෙන හින්දානේ. ඒ ප්‍රශ්නය ඔවුන් අවබෝධයට පත් කළා. ඊළඟට භාග්‍යවතුන් ඇහුවා ඔබ ද්වේෂයෙන් පිච්චෙනව නේද? ද්වේෂයෙන් පිච්චෙනව නේද? සමහර අකමැති දේවල් එක්ක අපේ ඇතුලේ තියෙන රණ්ඩුව, ගැටුම, අකමැත්ත, සමහර අකමැති දේවල් එක්ක ඒවා අපිට ඕන විදියට බැහැර කරන්න බැරිකම, අයින් කරන්න බැරිකමට ඇතුලෙන් පිච්චෙන්නේ නැද්ද? අපි කාට හරි අකමැති. හැබැයි අයින් කරන්න බෑ. පිච්චෙන්නේ නැද්ද? අපි යම් කිසි දෙයකට අකමැති. ඈත් කරන්න බෑ. පිච්චෙන්නේ නැද්ද ද්වේෂයෙන්? තරහෙන්? සමහර කෙනෙක් මං දැවෙනවා, මං ඇතුලෙන් පිච්චෙනවා, මගේ ඇතුලේ ගින්දර වගේ. තරහනේ. බුදුහාඳුරේ කාන්තාවන්ගෙන් ඇහුවා ඔගොල්ලෝ පිච්චෙනව නේද තරහෙන්? ඒ 500 දෙනාට දේවල් වැටහෙන්න පටන් ගත්තා. තමන් කොච්චර తాවකාලික ආස්වාදයක්ද මේ හෙව්වේ කියලා. දිගටම පිච්චි ඉන්න ගමන්, දිගටම විඳවන ගමන්, රා ටිකක් බීලා හොයපු ජීවිතේ මොකක්ද කියන එක ගැන ඔවුන්ට ප්‍රශ්න ආවා. මොකද බුදුහාමුදුරුවන් අහන දේවල් එක්ක ඔවුන් මහ පොළවට ගේනවා. ඒ ආකාශ ගංගාවේ ඒ වලාකුළු වල පහ වෙන්න බෑ. උන්වහන්සේ අහන්නේ ඇත්ත ප්‍රශ්න. ජීවිතයේ යථාර්ථය පිළිබඳ ප්‍රශ්නේ. ඊළඟට තව දැවෙනවා. මෝහය නිසා දැවෙනවා. මෝඩකම් හින්දා, අනුවණකම හින්දා, නොතේරෙන හින්දා කොච්චර දැවෙනවද? කොච්චර විඳවනවද මිනිස්සු? අනුවණකමින් මෝහයෙන් විඳවන පීඩා විඳින මිනිස්සු. දේවල් අවබෝධ වෙලා නැති නිසා, දේවල් තේරුම් අරගන්න බැරිකම නිසා මොනතරම් දැවි ජීවත් වෙනවද මිනිස්සු? තැවි ජීවත් වෙනවද? බුදුහාඳුරුවන්ගෙන් ඇහුවා මෝහයෙන්ුත් පිච්චෙනව නේද? ඊළඟට උන්වහන්සේ විමසනවා ව්‍යාධි නේද? ව්‍යාධි, රෝග, ලෙඩ දුක්ඛින්ද පිච්චෙනව නේද? මිනිස්සු පැයක් දෙකක් මොනවා හරි බීලා හිටියට කොච්චරනම් ලෙඩ තියෙද? මානසික පීඩා, මානසික රෝග මොනතරම් මිනිස්සුන්ට තියෙද? ඒ ව්‍යාධි වලින් 890ක් රෝග 990ක් ව්‍යාධි කියලා අපේ ආයුර්වේදයේ හෙළ වෙදකමේ උගන්වන්නේ. ව්‍යාධි, මේ ව්‍යාධි හින්දා පිච්චි ඉන්නව නේද? ගොඩක් මානසික ව්‍යාධිනේ. පිච්චෙනව නේද? ඔවුන්ගේ භාග්‍යවතුන් වහන්සේ විමසනවා. ඒ විමසීමත් එක්ක ඔවුන් කල්පනා කරන්න ඇති. ඊළඟට
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා වයසට යන එක ගැන හිතන කොටත් පිච්චෙනවා නේද? කොච්චරනම් අය මට හමු වෙලා තියෙද මගේ ජීවිතේ තරුණ විය ඉක්මවාගෙන මධ්‍යම වියට යනකොට ඒක ගැන බයෙන් අසහනෙන් දැවි කතා කරන අය. තවත් වයසට ගියාම මොනවා වෙයිද? කොයි විදිය ලෙඩ හැදෙයිද කියලා වයසට ගියාම මට මේ අද සලකන අය සලකන එකක් නැද්ද කියලා බලන එකක් නැද්ද කියලා විඳවන අය මොන තරම් හමු වෙනවද? ඔබට දැනෙන්නේ නැද්ද ඒ අසහනේ? වයසට ගියාම මට මොකක් වෙයිද කියලා හිතනකොට ඇතුලෙන් දැවෙනවා. අද ඔබ විශ්වාස කරගෙන ඉන්න අය කොහොම ඉඳීද, සලකයිද, බලයිද බය හිතෙනවා, තැති ගන්නවා, ගිනිගෙන දැවෙනවා. ඊළඟට අද නිරෝගීව හිටියට ඔබට පේනවා සමහර අය වයසට යන්න විවිධ රෝග මතුවෙනවා. නැගිට ගන්න බෑ. කොන්දේ අමාරු, කකුල් වල අමාරු, අත ඔසව ගන්න බෑ. අත්වල අමාරු. ඒව දකින්නකොට දැවෙන්නේ නැද්ද? තැවෙන්නේ නැද්ද? පීඩාව විඳින්නේ නැද්ද? බයෙන් ඉන්න දවස් නැද්ද? ඒකයි භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගෙන් ඇහුවේ වීලා නටමින් වෙරි වෙලා කියවමින් ඉඳපු කාන්තාව 500ගෙන් වෙරි හිඳුනට පස්සේ ඇහුවේ ඒකයි ඕගොල්ලෝ වයසට යන එක ගැන හිතා පිච්චෙනව නේද කියලා. ඒක ගැන හිතන හැම වෙලාවකම විඳවනව නේද කියලා. ඔව් කියනම ඇර වෙන මොනවා වුන් කියන්නේ නැත්තනේ. එහෙමයි ස්වාමීනි කියන ඇර ඔවුන් වෙන මොනවා කියන්නද? තමන්ගේ වේගයෙන් දිරා යන, වේගයෙන් වෙනස් වෙන ශරීරය දකින්න ඔවුන්ට ඇති වෙන්නේ සැනසීමක් නොවන බව. වේගයෙන් දිරාගෙන යන, වේගයෙන් වෙනස් වීගෙන යන හමේ වේවා, දත්වල වේවා, නියපොතුවල වේවා, කෙස්ලොම් වල වේවා, මේ හැම ශරීර කොටසකම වෙනස්කම් වෙමින් යන ඔබ දන්නවා ඒව කොයි පැත්තටද ගමන් කරන්න කියලා. ඒව එන්න විකෘති ස්වභාවයන් ගනිමින් ඉන්නවා. පැහැය, ඔපය නැති වී යමින් තිබෙනවා. බය හිතෙන්නේ නැද්ද? බය හිතෙනවා. තැති ගන්නවා. ලොකුම තැති ගැනීම ආකර්ෂණය අහිමි වීමත් එක්ක. නේද? එනිසා බුද්ධිමත් වෙන්න. බුදුහාමුදුරුවෝ මේ කරුණු කියලා දීලා අපට මඟ පෙන්වන්නේ ඒකයි. අපි ආලෝකය සොයන්නේ නැත්තේ ඇයි කියලා. පිච්චිම ඒ වෙලාව මඟ හරිමින් ඉන්නවද? ඒකත් ක්‍රමයක් තමයි. ගොඩක් මිනිස්සු කරන්නේ තුලෙන් රාගය නිසා පිච්චෙන, ද්වේෂය නිසා පිච්චෙන, මෝහය නිසා රැවටිලා පිච්චෙනවා. ව්‍යාධි, මානසික රෝගී තත්ත්වයන් නිසා විඳවනවා, පිච්චෙනවා, දුක් විඳිනවා, බෙහෙත් බොනවා, නිින්ද නැතුව ඉන්නවා, කියවනවා, දොඩවනවා, එළි වෙනකන් ෆෝන් දිහා බලාගෙන ඉන්නවා, විඳවනවා. ඊළඟට තමන්ගේ වේගෙන් වැහැරෙන ශරීරය දිහා බල ඒ ශරීරයේ මත පදනම් වෙලා ආකර්ෂණය කරගත්තු අය අහිමි වෙද්දි, දේවල් අහිමි වෙද්දි,
තමන්ට තමන්ගේ ශක්තිය නැති වෙලා යද්දි කොච්චර විඳවනවද? බුදුහාමුදුරුවෝ අපෙන් අහන ප්‍රශ්නේ තවමත් ඔබ తాවකාලික දේවල් මත සතුට හොයන අඳුරේ ඉන්න කෙනෙක් වෙනවද? නැතිනම් පොඩ්ඩක් හරි ආලෝකය හොයාගන්නවද? පොඩ්ඩක් හරි එළියක් දල්ව ගන්නවද? හිනාව කියලා කියන්නේ බීලා විකාරෙන් හිනා වෙන එකද? ඇත්ත හිනාව. ඒකද සතුට? බුදුහාමුදුරුවෝ අපේ බුද්ධියට අමතනවා. බුදුහාමුදුරුවෝ අපේ ප්‍රඥාවට ආමන්ත්‍රණය කරනවානේ. ප්‍රඥාවට බුද්ධියට ආමන්ත්‍රණය කරන අපෙන් අහන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ අහුවේ අර 500කින් කියලා හිතන්නේ නැතුව ඒ ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ මගේ ඉස්සරහට ඇවිල්ලා අහනවා කියලා හිතන්න. එතකොට තමයි ඔබ අවදි වෙන්නේ. නැත්නම් අවදි වෙන්නේ නැහැ. ඔබට ඉතින් මේ 500කින් උද්ද ප්‍රශ්න බුදුහාමුදුරුවෝ අහලා තියෙන්නේ ඕවා තමයි ආන්න ඕන. උද්ද වැඩේ ගෑනු ටිකට ලැජ්ජා හිතෙන්නේ නැති දුවන්න හිතෙන්නේ නැති කියලා එහෙම හිතින් දෙපා. බුදුහාමුදුරුවෝ ඔබෙන් මේ ප්‍රශ්නය අහනවද කියලා හිතන්න. මම මේ දේශනාව කරන ගමන් මම හිතන්නේ මොකක්ද? බුදුහාමුදුරුවෝ මගෙන් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ කියලා. එහෙම නැති වුණොත් මං වෙනස් වෙන්නේ නැහැ. මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේගේ මේ මඟ පෙන්වීම ඒ විදියට ගත්තේ නැතොත් මගේ ආලෝකයක් ඇති වෙන්නේ නැහැ. මහා තඳුරෙම ඉඳී ඔයත්තන්ට මේ ටික කියලා දීලා. එහින්දා බුද්ධිමත් වෙන්න. මේ ප්‍රශ්නේ භාග්‍යවතුන් වහන්සේ අපෙන් අහන ප්‍රශ්නේ. අර 500 කතන්දරේ එතන ඉඳපු අය. ඒගොල්ලෝ නම් ඒ අහපු ප්‍රශ්නේ නිසා, ඒ ප්‍රශ්නේ තේරිච්ච නිසා, ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න ඕන කියලා හිතපු නිසා ඒගොල්ලෝ සෝතාපන්න වෙන ඒ මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණා කියලා බණ කතාවේ සඳහන් වෙනවා. ඊළඟට මරණ ගින්නෙන්නේ. මරණය කියන ගින්නේ දැන් මුත්තටම අවුරුදු 3ක් විතර කිට්ටු වෙනවා. මාරාන්තික කොරෝනා වසංගතය එක්ක අපේ රටේ ලෝකෙත් මිනිස්සු මරණ බයින් තැතිගෙන හිටියේ නැද්ද? හිටියා. මරණ බයින් තැතිගෙන ඉන්නවා. දැන් ඉන්දියාව තුළ ව්‍යාප්ත වෙමින් තියෙනවා monkey fox නේ. තවත් වසංගතයක්. අප්‍රිකාවෙන් ආරම්භ වෙලා ලෝකෙ පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා තියෙනවා. අපේ රට තුල ව්‍යාප්ත වෙන්න තියෙන අවදානම බොහොම වැඩි. බොහොම වැඩි. මොකද අපේ රට සංචාරකයෝ දැන් මේ වෙලාවේ සංචාරකයෝ මහා පරිමාණයෙන් එන්නේ නැති වුණාට අපේ රටට මේ වසංගතය ඇතුල් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. එසේ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු නේ. එසේ නොවේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ඒත් පුළුවන්. මිනිස්සුන්ට ඇති වෙන්නේ මොකක්ද? මරණ බය. පාරේ ගියත් මරණ බය. මිනිමරුවෙක් වෙඩි තියලා දායිද? කාට හරි තියෙන එකක් වදීද? විකෘති වෙලා වියරු වෙලා වාහන යන්නේ තරහෙන් පුපුර මරුන් කණ්ඩ වේද? අපේ රටේ කොරෝනා වසංගතයට වඩා ප්‍රමාණයක් වසරේ මිය යන්නේ රියානතුරු වලින්. එච්චරට විශාල ප්‍රමාණයක් අපේ රටේ රියානතුරු වලින් මිය යනවා. පදිකයෝ මිය යනවා.
විශාල ප්‍රමාණයක් වසරකට මරණ බයනේ හැම තැනම. ඔය බාහිර දේවල් නිසා ආයුෂ ඉවර වෙලා, කර්ම ශක්තිය ඉවර වෙලා, දෙකම ඉවර වෙලා, හදිසි කර්ම විපාක ඇවිල්ලා මරණ බය අපිට තියෙනවා. ජීවිතයට ආස හැම කෙනාම, ජීවත් වෙන්න කැමති හැම කෙනාම ඊයේ දේශනාවේ මා සඳහන් කළා මරණ බයින් ඉන්නේ. බුදුහාමුදුරුවෝ අපෙන් අහනවා පිච්චෙනව නේද මැරෙනවා කියලා හිතනකොට? මම මැරෙයි කියලා හිතනකොට පිච්චෙනව නේද කියලා. ඊළඟට තව තවත් නේ ශෝක ගින්නෙන්, පරිදේව ගින්නෙන්, දුක්ඛ ගින්නෙන්, දෝමනස්ස ගින්නෙන්, උපායාස ගින්නෙන්, පායාස ගින්නෙන් ගින්දර 11කින් මනුෂ්‍යයා පිච්චෙනවා, දැවෙනවා. අපි తాවකාලික සුළු දේවල් ටිකකින් උද්ධාමයටපත් වෙලා ඉන්නවා. ඔබට බුදුදහම කියන්නේ නැහැ සතුටින් ඉන්න එපා කියලා. හැබැයි අපි බාහිර දේවල් වලින් ලබන ආස්වාදය පරම සතුට කියලා හිතුවොත්, පරම සතුට කියලා හිතුවොත්, එතනින් එහාට සතුටක් නැහැ කියලා හිතුවොත්, අපි අඳුරෙම ඉපදිලා, අඳුරෙම ඉඳලා, අඳුරෙම මැරිලා යන්නේ. ඒ වෙනුවට බුදුදහමේ යෝජනාව ජීවිතයේ යථාර්ථය දකින්න කෙනෙක් වෙන්න. ලස්සනට අඳින්න. හොඳට ජීවත් වෙන්න. හොඳ යාන වාහන පාවිච්චි කරන්න. ඒව නෙමෙයි බුදුදහම මේ පා කියන්නේ. බුදුදහම ඔබට යෝජනා කරන්නේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන ඉන්න. මොකද එහෙම නැති වුණොත් අපිට ඔය බාහිරින් සතුට ගෙනල්ලා දෙන ටික වෙලාවක් සතුටින් අපිව කුල්මත් කරවන දේවල් වලට අපි සදාකාලිකත්වයක් දෙන්න පටන් ගන්නවා. ඒවා ස්ථිර නොවෙනස් සදාකාලික වටිනම දේවල් ලෙස අපි ගණන් හදන්න පටන් ගන්නවා. අන්න එතෙන්දී අපිට වරදිනවා. අන්න එතෙන්දී අපිට වරදිනවා. ඒක මතක තියාගන්න. එහෙම වුණොත් අපි සීලයක් දියුණු කරන්න නැති වෙනවා. සමාධියක්, ප්‍රඥාවක් දියුණු කරන්නේ නැති වෙනවා. යහපත් ධර්මයක පිහිටලා ජීවිතේ කරගත යුතු කුසලයන් කරගන්නේ නැති වෙනවා. අකුසල ඕනි එකක් කරලා ආනන්දය හොයන්න පටන් ගන්නවා. සතුට, සිංහව හොයන්න පටන් ගන්නවා. අවබෝධයටපත් වෙච්ච කෙනා පළවෙනි පියවරේදී සියල්ල අතහැරලා දාලා දුවන්නේ නැහැ. අවබෝධයටපත් වෙනකොට වැරදි විදියට සතුට හොයන එක නවත්තනවා. ප්‍රාණඝාත කරලා හොයන සතුට වැරදි විදියට හොයන සතුට. හැබැයි ප්‍රාණඝාත නොකර ඔබ සතුටක් ලබා ගන්නවා නම් ඒක දැහැමි. ඔබේ ජීවිත පැවැත්ම වෙනුවෙන් කිසිවෙකුගේ ජීවිතය විනාශ කරන්න නැතුව ඔබ සතුට වෙනවා. මොකක්ද වැරද්ද? ගිහි ජීවිතේ කිසි වැරද්දක් නැහැ. ඔබ හොරකම් කරලා ජීවිතේ සතුට හොයාගන්න මිනිස්සු අතර ඔබ හොරකම් නොකර නිත්‍යානුකූලව හම්බ කරලා, සාධාරණව හම්බ කරලා, යුක්තිකරුකව හම්බ කරලා, දත්වාච බුත්වාච කාලා අනිත් අයටත් දීලා ඔබ සතුට වෙනවා. ඒ සතුට දැහැමි. ඒ සතුට විඳින්න. මේ ආලෝකයට ආපු අය සතුටින් ඉන්නේ නැත්තේ නෑ. සතුටින් ඉන්නවා. හැබැයි අර වරදකාරී හැසිරීම් වලට ගිහිල්ලා ඒ සතුට හොයාගන්නෙත් නෑ, පවත්වාගන්නෙත් නෑ. කාමුක ජීවිතේ ගියන්න නොබට ලිංගික ආස්වාදය ඇතුළු කාමභෝගී ජීවිතේ ඒ භුක්ති විඳින්න එපා කියලා බුදුදහමේ කොතනවත් කියන්නේ නැහැ.
ගෘහස්ත ජීවිත ගෙවන අයට බුදුදහමෙන් බ්‍රහ්මචාරී ජීවිතය උතුම්ම ජීවිතය ලෙස අගය කළත් හැමෝටම බ්‍රහ්මචාරී විය නොහැකි බව පිළිගන්න බුදුදහම ඔබට යෝජනා කරන්නේ ඔබගේ බිරිඳ ඉක්මවන්න එපා. ඔබගේ සැමියා ඉක්මවන්න එපා. ඔබ සතුටින් කාමභෝගී ජීවිතයක් ගෙවන්න. වැරදි කාමයෙන් විතරක් වළකින්න. සතුටින් ඉන්නනේ. එතකොට බුදුදහමේ කොතනකවත් සාකච්ඡා කරන්නේ නැහැ. සතුටට එරෙහිව අදහසක්. ඒ අඳුරේ ඉඳගෙන කළුවරේ ඉඳගෙන ආලෝකයක් නැතුව සතුටු වෙනවා කියලා කරන දේවල් ටිකෙන් නිදහස් වෙන්න කියන එක විතරයි බුදුදහම යෝජනා කරන්නේ. බොරු කියලා අනුන්ව රවට්ටලා අනුන්ගේ දේ කඩා වඩාගෙන සතුටු වීම බුදුදහම ප්‍රතික්ෂේප කරනවා. ඒ ආනන්දය, ඒ සතුට මොකක්ද කියලා බුදුදහම අහනවා. හැබැයි බුදුදහම අහන්නේ නැහැ ඇත්ත කතා කරලා සත්‍යගරුකව ජීවත් වෙලා සත්‍යවාදීව ජීවිතේ ගත කරන ගමන් යම් සතුටක් භුක්ති විඳින එක. ඒක බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ යථාර්ථයේ තේරුම් අරගෙන හැම සතුටකම අවසානයේ දුකක් කියලා ඒ යථාර්ථයේ තේරුම් අරගෙන සතුටින් ඉන්න. හැබැයි තේරුම් අරගන්න ඕන. ඔබ සතුටට බැඳුණොත්, ඔබ සතුටට මුසපත් වුණොත්, ඔබ කිනම් දෙයක් හෝ කවුරු හෝ නිසා ලැබෙන සතුටකට ආනන්දයකට වසඟ වුණොත් ඔබ ඒ දේ නිසාම සතුටු වුණාට වඩා 10000 ගුණයක් විඳවයි. බැඳීම් දහසක් නම් දුක් දහසක් තියෙනවා. ඊට වැඩි මිස කඩු නැහැ. ඒක ඇත්ත. ඒක තමයි යථාර්ථය. හැබැයි එහෙමයි කියලා දැහැමිව නිත්‍යානුකූලව සදාචාර සම්පන්නව කරන කියන දෙයකින් ගිහි ජීවිතේ ආස්වාදයක් ඇතුව සැනසීමක් ඇතුව සතුටින් hina වෙලා ජීවත් වෙන්න එපා කියලා බුදුදහම කියන්නේ. මේක වරදවා මේ බුදුදහමේ අදහස අල්ලගන්න අය බුද්ධඝම ඉගෙන ගන්න මූණෙල්ලන් ඉන්නවා. බුදුහාමුදුරුවෝ මූණෙල්ලන් ඉඳ පුත්තමෙක් නම් නේ පිළිම වහන්සේ පවා මෙච්චර ප්‍රියමනාප වෙයිද? මේ පිළිම වහන්සේ නිර්මාණය කරන කලාකරුව අවබෝධ කරගෙන තියෙනවා බුදුහාමුදුරුවෝ තමයි සතුටින්ම ඉඳපු උත්තමයා. එයින්ද අපේ බුදු පිළිම කිසිම බුදු පිළිමයක් අපිට දැක්කට අපේ හිත සැනසෙනවා මිසක බය හිතෙන්නේ නැහැ. එයයි කලාකරුවා දන්නවා භාග්‍යවතුන් වහන්සේගේ ආධ්‍යාත්මය සතුටින් සොම්නසින් තිබුණු ආධ්‍යාත්මයක්. ඒ මනස සතුටින් තිබුණේ. ඒකටනේ උන්වහන්සේට පුළුවන් වුණේ උන්වහන්සේ හමුවට එන ඕන කෙනෙක් එක්ක පළමුවෙන්ම hina වෙන්නේ උන්වහන්සේ. පුබ්බභාසී කියලා කියනවානේ භාග්‍යවතුන් වහන්සේට. පළමුවෙන්ම සිනාසෙන, පළමුවෙන්ම කතා කරන උත්තමයාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ. ඒකයි පුබ්බභාසී, පළමුවෙන්ම hina වෙනවා. එතකොට සිනාසී ඉඳීමට බුදුදහම විරුද්ධ නැහැ. බුදුදහම අහන්නේ වෙන ප්‍රශ්නයක්. ගොඩක් අය හිතනවා මම බෞද්ධ නම් මං hina වෙන්න හොඳ නැහැ. මං ඉතින් බුද්ධ ආගම තේරුණා නම් කොහොම hina වෙන්නද? නෑ. හිතේ සොම්නස තියාගන්න. අපි සිනහවෙන් සොම්නසින් ජීවත් වෙන්න ඕන. හැබැයි මතක තියාගන්න. අපි අපේ සිනහව කවුරු හරි මත තීරණය කරන්න ගියොත් අඳුරේ ඉන්නේ කියලා. මොනවා හරි දේවල් මත අපේ හිනාව තීරණය කරන්න ගියොත් අන්න අඳුරේ.
එවැනි අයගෙන් භාග්‍යවතුන් වහන්සේ අහනවා අන්ධකාරේනෝ නද්දා කළුවරේමද ඉන්න සූදානම පදීපන්න ගවස්සත ආලෝකයක් හොයන්නෙම නැත්ද? තේරුම් ගන්න. ගැඹුරුයි මේ කාරණාව. ඒ තේරුම් ගන්න. ඔබට පුළුවන් තේරුම් ගන්න. අපිට උතුම් මනුස්සාත්මයක් ලැබිලා තියෙන අපිට පුළුවන් මේව තේරුම් ගන්න. අපිව වෙනස් කරගන්න අපිට පුළුවන්. ඕනෑකම විතරයි ඕනේ. වෙනස් වෙන්න ඕනෑකම ඕනේ. වෙනස් වෙන්න ඕනෑකමක් නැති වුණොත් තමයි වෙනස් වෙන්න බැරි. හෝරාවක් මේ දේශනාවේ ඉගෙන ගත්තා. ඇයි අපිට සතුටක් නැත්තේ? ඇයි අපිට ඒ සැනසීම ඇත්තටම නැත්තේ? අපි පිච්චි පිච්චි ඉන්නවා. බුදුහාමුදුරුවෝ අපෙන් අහනවා පිච්චි පිච්චි ඉන්න ඔබ මතු පිටින් සතුට හොයලා తాවකාලිකව රැවටෙනවද? නැත්නම් ආලෝකය හොයාගෙන සදාකාලිකව සතුටින් ඉන්නවද? බුදුදහම ඇලුම් කරන්න කියන්නේ සදාකාලික සතුටට. හොයාගන්න කියන්නේ සදාකාලික සතුට. සදාකාලික සතුට උතුම් නිවන. සදාකාලික සැපය උතුම් නිවන. ඒ සැනසීමටයි අපි උනන්දු කරවන්නේ. ඔබත් මාත් වීරය කළ යුත්තේ ඒ සොම්නස, ඒ සතුට උදා කරගන්න. ඒ ආලෝකය තුල තියෙන්නේ. ඒ නිසයි අඳුරෙන් එළියට එන්න කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට යෝජනා කරන්නේ, මඟ පෙන්වන්නේ. ඉතින් හෝරාවක් පමණ වෙලා අද දේශනාවක් ඔබ ශ්‍රවණය කළා. ප්‍රඥාව නැමැති පහන දල්වන්නේ නැත්තේ ඇයි? අද දේශනාවේ මාතෘකාව උනේ ඒක. අද දේශනාව සිද්ධ කළේ අපේ හිතවත් සොහොයුරු තාරක රාජපක්ෂ අයියාගේ ආදරණීය බිරිඳගේ ජන්මදිනය ඊයට යෙදিলা තිබුණේ. ශිහෝ සතෝ සොහොයුරියගේ එතුමියට ආශිර්වාද කරන්නත් ආදරණීය දරුවෝ තුන්දෙනා අනොන් රාජපක්ෂ, හිරෝ රාජපක්ෂ, දන් රාජපක්ෂ ආදරණීය පුතුණුවන්ට, දියණිවරු දෙපළට සෙත්පතන්ට, ඒ වගේම ශිහෝ සතෝ රාජපක්ෂ මහත්මියගේ ආදරණීය අම්මට, තාත්තට ආශිර්වාද කරන්න අද තාරකය මේ උතුම් පින්කම සිත කළේ. රැස්වුණු සියලුම පින් කුසල් දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදයේ ජන්මදිනයේ ඊයේ සමරපු ඒ සොයුරියට ලැබේවා. එතුමියටත්, එතුමියගේ අම්මා තාත්තටත්, දුව දරුවන්ට වගේම බණහපු ඔබටත් පූජනීය සේනාසනාධිපති කුරුළුනිකවැවේ සුදම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, සේනාසනාධිකාරී අම්පිටියේ සද්ධාවාස ස්වාමීන් වහන්සේ, සේනාසනයේ වැඩ වාසය කරන ශාස්ත්‍රපති පණ්ඩිත අතිපල්ලාවල නන්දසාර පණ්ඩිත හාමුදුරුවෝ වගේම ස්වාමීන් වහන්සේලා බොහෝ නමක් බණහනව බුද්ධ පුතුන් මුහුණු පොතට එකතු වෙලා සජීවීව අපි දකිනවා. ඔබ වහන්සේලා හැම දිනාටම බණහප ඔබ හැම දිනාටම ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. කරදර දුරු වේවා, බාධක දුරු වේවා, නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනයේ දීර්ඝායුෂ උදා වේවා. සියලු දෙවියෝ ඔබව ආරක්ෂා කරත්වා. උතුම් දෙවිවරුද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම ඒ දායකත්වයක දරපු තාරක මහත්මයා, එම මහත්මිනිය ඇතුළු ඇත්තන් නමින් මිය ගියපු සියලුම ඥාතීන්ටත්, වණහපු ඔබේ නමින් මිය ගිය සියලු දෙනාටත් නිපින්වත් වේවා, සුවපත් වේවා, සපවත් වේවා, දුකින් මිදේවා. අපේ ඥාතීන් මේ පින්බලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, නියගිය ඥාතීන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. තථාගතයන් වහන්සේ වදාළ
උතුම් ප්‍රඥාවේ ආලෝකයම අපේ ජීවිත තුළ දැල් වේවා. අපේ ජීවිත ඒ ආලෝකයෙන් ආලෝකවත් වේවා. උතුම් නිවනම සාක්ෂාත් වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. ඔබ හැම දිනම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම 7 වෙනිදා ලබන ඉරිදා ෆුජිසුගත සේනාසනය තුල විශේෂ පින්කම් රැසක් සිද්ධ වෙනවා. ලේදම් දීමේ පින්කමක්, ආශිර්වාදාත්මක බෝධි වන්දනාවක්, ඒ වගේම අපේ සද්ධර්ම දේශනාවක් 7 වෙනිදා උදෑසන 9 ඉඳලා ෆුජිසුගත සේනාසනට ජපානයේ ජීවත් වෙන අයට එන්නට කියලා ආරාධනා කරනවා. අපේ පූජනීය හුරුළුනිකවැවේ සුදම්ම ස්වාමින් වහන්සේගේ ජන්මදිනය වෙනුවෙන් උන්වහන්සේට ආශිර්වාද කරමින් සිද්ධ කරන්නේ උතුම් පින්කම් මාලාවට ශිසෝකා, කනගවා, ටෝකියෝ ආදී ආශ්‍රිත දිස්ත්‍රික්කවල ජීවත් වෙන අයට ඒ උතුම් පින්කම් මාලාවට සම්බන්ධ වන ලෙස net සිතින් යුක්තව ආරාධනා කරනවා. තෙරුවන් සරණින් යහපතක්ම වේවා.